ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 මැයි 22 සිකුරාදා සිරස්තල පවතින තත්ත්වය හමුවේ මැතිවරණයේ පැවැත්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනපති ලේකම්ට දැනුම් දෙයි. දින 22ක් පුරා බාහිර සමාජයෙන් කොවිඩ් ආසාදිතයින් හමු නොවේ. සුවය ලැබූ ගණන 620 දක්වා ඉහළට. මැයි 24 ඉරිදා සහ මැයි 25 සඳුදා මුළු දිවයිනටම ඇඳිරි නීතිය. ලබන පොසොන් පෝයට දුරස්ථභාවය රැකගෙන සීල ව්‍යාපාර පැවැත්වීමට අවස්ථාව. ඩෙංගු යළි හිස එසවීමේ අවදානම ව්‍යාප්ත වූහොත් කොවිඩ් වර්ධන වැඩපිළිවෙලටත් බලපෑම්. COVID-19 සහ ඩෙංගි කියන දෙකේදීම රෝග ලක්ෂණයක් වෙනවා වුණ එයත් ඇත්ත වශයෙන්ම අපිට බාධාවක්. පාස්කු ඉරිදා කිංස්බරි ප්‍රහාරයට පැමිණි බෝම්බකරු ගැන ජනපති කොමිසමේදී රහස් රැසක් හෙළිවෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. සෞඛ්‍ය නිලධාරීන් දිවයින පුරා සිදු කරන පරීක්ෂණවලට අනුව මැතිවරණ ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව ඉදිරියට ගෙන යාම සඳහා බාධාවක් නොදකින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාව ලිපියකින් දැනුවත් කර ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවා. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පස්වන දිනටත් කැඳ වූ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා අදාළ ලිපිය අධිකරණයට බහර දුන්නා. The big story. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු මාස 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම අද ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු වූයේ අකණ්ඩව 5 වන දිනටයි. අද පෙරවරු 10ට පෙත්සම් යලි කැඳ වූ අවස්ථාවේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියක් අධිකරණයට බහර දුන්නා. සෞඛ්‍ය බලධාරීන් දිවයින පුරා සිදු කරන පරීක්ෂණවලට අනුව මැතිවරණ ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව ඉදිරියට ගෙන යාම සඳහා හැකියාව පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාව ලිඛිතව දැනුවත් කර ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නා. ජනතාව නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටින අතර දීර්ඝකාලීන රෝග මර්ධන වැඩපිළිවෙලේ කොටසක් ලෙස අදාළ සෞඛ්‍ය රෙගුලාසි නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට අදාළව ගැසට් කිරීම සුදුසු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ඉල්ලීමක් ලැබුණහොත් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමට ලබා දීමට හැකියාව පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියේ සඳහන් බවයි. ඒ අනුව රටේ පවතින වාතාවරණය තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි ආකාරයේ බාධාවක් තමා නොදකින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපිය මගින් ජනාධිපති ලේකම් දැනුවත් කර ඇති බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණයට පවසා සිටියා. සිය කරුණු දැක්වීම අතරතුර ඔහු වැඩිදුරටත් විමසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එවැනි ස්ථාවරයක සිටින පසුබිමක මැතිවරණ කොමිසම තවදුරටත් කොළ එළියක් බලාපොරොත්තුවෙන් සිටින්නේ කුමන පාර්ශවයකින්ද යන්නයි.
එමෙන්ම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනෙන තෙක් මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු අතුරු නියෝගයක් ලබා දී නොමැති වුවත් මැතිවරණ කොමිසම මේ මොහොතේද මැතිවරණයට අදාළ කටයුතු සිදු කිරීම නවතා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණයට පැවසුවා. මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අද පෙරවරුවේ කරුණු දැක්වීම ආරම්භ කළා. එහිදී අය අධිකරණයට පැවසුවේ ඉදිරිපත් වී ඇති සියලුම පෙත්සම් වලට අදාළව නීතිපතිවරයා මූලික විරෝධතා ගොනු කරන බවයි. එබැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. සියලුම පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාගේ මාර්තු 2 වෙනිදා ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ දක්වා ඇති මාසයක කාලය ඉක්මවා යාමෙන් අනතුරුව බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පළමු මූලික විරෝධතාවය ගොනු කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම මේ වන විට දේශපාලන පක්ෂ 304ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක් මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා බහර දී තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටින අතර වක්‍රාකාරයෙන් නාම යෝජනා අවලංගු කිරීමට ඉල්ලීම් කරන මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ලේකම්වරයෙක් පාර්ශවකරුවන් ලෙස නම් කර නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නා. මෙම පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම මත පමණක් අපේක්ෂකයින් 7400කට වැඩි පිරිසකගේ නාම යෝජනාවල වළංගු භාවයට ඍජුවම බලපාන තීන්දුවක් ලබා දීමට හැකියාවක් නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය තර්ක කළා. අද දිනේ කරුණු විමසීමෙන් අනතුරුව පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම 26 වන අඟහරුවාදා පෙරවරු 10 තෙක් කල් ලැබුණා. අද දවස් තුලදී ඉදිරිපත් කරපු කරුණු වලින් විශේෂයෙන්ම කරුණු පැහැදිලි කළේ අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය නීතියට එකඟයි කියන කාරණය සහ කිසිසේත්ම අවලංගු හෝ ඒ ශූන්‍ය නොවන බව. මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ගෙවුණු දින 22ක කාලය තුල බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. අද තවත් COVID-19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. තවත් 15 දෙනෙකු ඩුබායිහි සිට මෙරට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පිරිසක්. ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයා කුවේට්හි සිට මෙරට පැමිණි අයෙක්. මේ අතර තවත් ආසාදිතයින් 16 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගියා. ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගියා. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 58.66% මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 428ක් බවයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගෙන් 40.49%ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් 0.85ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්. තත්වය ඉතාමත්ම හොඳයි. සෞඛ්‍ය අංශවල ක්‍රියාකාරීත්වය නිසා හොඳින් සුව වී නිවෙස් බලා මේ වන විට 50%කටත් අධික ප්‍රමාණයක් සුවයෙන් පසු වෙනවා. මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හමු වූයේ නාවික හමුදා නියැදියෙන්. පළමු නාවික හමුදා ආසාදිත සෙබළ හඳුනා ගැනුණු ඉකුත් අප්‍රේල් 22 වෙනිදා සිට දින 30ක කාලය තුල හඳුනාගත් COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයින් ගණන 596ක්. ඒ අතරින් මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද තවත් නාවික හමුදා සමාජිකයන් 13 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම පවතින කඳුරු වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව මේ වැඩි සැකසහිත අය බලලා තමයි මෙම PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩුවේ කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. ඒ වගේම මේ දක්වා මේ රෝගීන් සංඛ්‍යාව ගත්තහම මේකෙන් 100කට අධික ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බවට ප්‍රකාශ කරන්නට පුළුවන්.
යනුව පසුගිය දින 22ක කාලය තුළ නාවික හමුදා නියැදිය සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණු විට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු නොවීම විශේෂත්වයක්. කිසියම් ආකාරයක හෝ සමාජගත සම්ප්‍රේෂණයක් අපි මේ වන තෙක් දකින්නේ නැහැ. අපි මේ දිනවල දිගටම අහඹු න්‍යායාධීශ ශාස්ත්‍රයේ ගනු ලබනවා. වැඩි අවදානම් කණ්ඩායම් කෙරෙහි මේ කටයුත්ත යොදවලා තියෙනවා. ඒ අයගේ අතරිනුත් ගන්නා ලද සාම්පල් වල අපිට කිසිදු ආසාදිතයෙක් වාර්තා වුණේ නැහැ. එය හොඳ තත්ත්වයක්. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙද්දී හෝමාගම ප්‍රදේශයේ ලැබුම් හලකට තවත් පුද්ගලයෙකු සමග පැමිණි කාන්තාවක් ඊයේ COVID-19 යයි සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් රෝහලදී සිදු කරන ලද පරීක්ෂණවලදී ඇයට COVID-19 රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවා. කෙසේ වෙතත් අදාළ කාන්තාව සමග ලැබුම් හලට පැමිණි පුද්ගලයා සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. එළඹෙන මැයි 24 ඉරිදා සහ මැයි 25 සඳුදා යන දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 23ක් සඳහා හෙට රාත්‍රී 8 සිට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එළඹෙන අඟහරුවාදා අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ නවතම නිවේදනය ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ නිකුත් කළා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතිනවා. එළඹෙන මැයි 24 වන ඉරිදා සහ මැයි 25 වන සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට එනම් මැයි 23 වන සෙනසුරාදා රාත්‍රී 8ට බලාත්මක වන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළඹෙන මැයි 26 වන අඟහරුවාදා අලුයම 5ටයි. එතැන් සිට එම දිස්ත්‍රික්ක 23 ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය යථාතත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙල හෙටත් ක්‍රියාත්මක අතර එළඹෙන මැයි 26 වන අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලබනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙලට සහාය දක්වමින් අස්කිරි සහ මල්වත උභය පාර්ශවයන්හි වාර්ෂික උපසම්පදා විනය කර්ම සහ අනෙකුත් ශාසනික උත්සව මේ වසර තුළ නොපැවැත්වීමට එම කාරක සංඝ සභා තීරණය කර තිබෙනවා. මෙවන් අතිශ්‍රේෂ්ඨ උපසම්පදාව පැවැත්විය යුතු වුණත් වර්තමානයේ ඇතිවී ඇති මේ වසංගත අර්බුදකාරී තත්ත්වය නිසා අද වයෝවෘද වැඩෙන්න මහා සංඝරත්නයයි උපාධ්‍යයන් වහන්සේලා උන්වහන්සේලාත් කර්මාචාර්යන් වහන්සේලාත් අනිකුත් මහා සංඝරත්නයත් ඒ වගේම අපේ දායක පින්නතුත් ආරක්ෂා කර ගැනීමේ උදාාරතර ප්‍රාර්ථනා සමුදායෙන් ඒකමතිකව තීරණය කළා. මෙම වර්ෂයේ උපසම්පදාව නොපැවැත්වීමටත් ලබන වර්ෂයේ පටන් සිරිත් පරිදි පැවැත්වීමට තීරණය කරලා ඒ අනුව හැම දෙනාම ඒට එකඟ වුණා. ඒ බව මේ අවස්ථාවෙහි තාම කරුණාවෙන් සිහිපත් කරනවා. එළඹෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනේදීත් උත්සව ආදිය සහ ජනාකීර්ණ තත්ත්වයන් ඇති නොවන ආකාරයට ප්‍රතිපත්ති ගරුකව ඒ ආමිස පූජා ආදිය පවත්වමින් සිද්ධ කරන හැටියටත් මේ අවස්ථාවේදී අපේ උභය මහා විහාරය වෙනුවෙන් සිකාර්නිකව සිහිපත් කරන්නට කැමැතියි. ඒ අනුව එළඹෙන පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නය සහ සෞඛ්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා. කොවිඩ් වසංගත තත්ත්වය මෙවන විට සෞඛ්‍යාංශ පාලනයේ පවතින හේයින් දුරස්ථභාවය රැගෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දින ශීල භාවනා වැඩසටහන් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් විහාරස්ථාන අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් යුතුව එම කටයුතු සිදු කිරීමට ඉඩ සැලසෙනවා. අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් යම් රෝග තත්ත්වයන් පවතින අය සහ වයස්ගත පිරිස් ශීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙස මෙහිදී සෞඛ්‍යාංශ අවධාරණය කළා. අනුරාධපුර මෙහින්තලේ පූජා භූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ මෙන්ම ඊට සමගාමීව රට පුරා සෙසු විහාරස්ථානවල පැවැත්වෙන පින්කම්ද සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් පමණක් සිදු කිරීමට නියමිතයි. මේ අතර පිටකොටුව බස් නැවතුම්පොළ සහ තදාසන්න ප්‍රදේශවල සිටියේදී පොලිසිය විසින් නිරෝධායනය සඳහා යොමු කළ යාචකයින් 62 දෙනෙකු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සියලු දෙනා දින 14ක නිරෝධායනය අවසන් කළද නගරයේ නිකරුණේ කැවසීම මගින් මහජන සෞඛ්‍ය කෙරෙහි බලපෑ හැකි බවයි. වයස්ගත පුද්ගලින් හැර සැසු සියලු දෙනාට වෘත්තීය පුහුණුව ලබා දීමට අපේක්ෂා කරන බවද පොලිසිය මෙහිදී සඳහන් කර තිබෙනවා. ඒ අනුව අදාළ යාචකයින් 62 දෙනාම රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස අධිකරණය අද නියෝග කළා. කොවිඩ් ව්‍යාප්තියේ නවතම කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බ්‍රසීලයේ වැඩිම දෛනික මරණ ගණන ඊයේ වාර්තා වුණා.
ඒ සමගින් සමස්ත ගෝලීය මරණ ගණන 3,33,489ක් දක්වා ඉහළ යද්දී ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන දැක්ුණේ 51,000ක් ලෙසයි. මාරාන්තික ඩෙංගු වසංගතය ව්‍යාප්ත වුවහොත් එයින් COVID-19 වසංගතය පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙල අඩාල විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට ජනතාව වහාම කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. පිරිසිදු වතුරේ බිත්තර දමන ඊඩිස් ඊජිප්ටයින් නැමැති මදුරු විශේෂයෙන් ඩෙංගු වෛරසය බෝ වනවා. ඉකුත් 2019 වසරේදී ඩෙංගු රෝගීන් 1,50,49ක් වාර්තා වූ අතර මෙම වසරේ ගෙවුණු මාස 4.5ක කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 19,474ක්. 2019 දී ඩෙංගු මරණ 157ක් වාර්තා වූ අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 20ක්. මේ වන විට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑකල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්. සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය සතියේ ආරම්භ වූ වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි. ඩෙංගු පහුගිය මාස 3 කාලයේ ඉතාමත් අඩු සංඛ්‍යාවක් වාර්තා වුණේ. නමුත් දැන් වර්ෂාවෙන් පස්සේ ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා සියලුම දෙනාගේ. මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි විවේක කාලයක් තියෙනවා නිවාසවල ඉන්නේ. එතකොට ඔබට පුළුවන් ඔබේ නිවස අවට පරිසරය ඉවත් දමන ද්‍රව්‍ය නීති ක්‍රමවේදයට ඉවත් කරන්න. නිවසේ වැහිපිල් පරීක්ෂා කරලා බලන්න වතුර එකතු වෙනවද කියලා. නිවස ඇතුලේ ශීතකරණයේ පිටිපස්සේ තියෙන තැටියේ ජලය එකතු කරන භාජනවල මේ ස්ථාන පරීක්ෂා කරලා ඒ ජලය ඉවත් කරන්න. ඩෙංගු මදුරුවන් බිත්තර දමන පිරිසිදු ජලය ටයර්, තැඹිලි කොඹ, ප්ලාස්ටික්, පොලිතින් හා පොල්කටු තුළ එක් රැස් විය හැකි බැවින් ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතු වන අතර වැහිපීලි, ස්ලැබ්, ඉදිකිරීම් ස්ථාන හා වැඩ අවසන් නොකළ ගොඩනැගිලිවලද ජලය එක් රැස්වීම වැළැක්විය යුතු වනවා. COVID-19 වසංගත තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක ඩෙංගු බෝවීම වළක්වා ගැනීම සඳහා පූර්ණ සහාය දීම ඔබ සතු වගකීමක්. සේවයට වාර්තා කළාට පස්සේ නැවතත් තමුන්ගේ වැඩ පටන් ගන්නකොටම අපේ තියෙන පරිසරය පිරිසුදු කරලා මදුරෝ බෝ වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා නම් ඒවා විනාශ කරලා දාලා වැඩ පටන් ගන්න. ඉතින් ඒ විදිහට කළේ නැත්නම් එහෙම අපිට නැවත වතාවක් ඉතා විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් අපිට අනාගතයේදී දකින්න ලැබෙවි. ඒක මං හිතන්නේ අපිට විශාල පීඩනයක් වේවි. COVID-19 රෝගයට සාර්ථක මුහුණ දෙන අවස්ථාවක එය කටයුතු අඩාල වෙන්නත් පුළුවන් සමහර විට ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ආවොත්. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාව තමුන්ගේ පරිසරය පිරිසුදු කරලා අපිට සහයෝගය දෙයි කියලා ලංකාව COVID-19 රෝගය පාලනය කළා වගේම ඩෙංගු රෝගයත් පාලනය කිරීමට මේ COVID-19 රෝගය සහ ඩෙංගි රෝගය කියන රෝග දෙකම මනුෂ්‍යයාගේ චර්යාව හා සම්බන්ධයි. COVID-19 සහ ඩෙංගි කියන දෙකේදීම තියෙන තවත් ගැටලුවක් තමයි දෙකේම රෝග ලක්ෂණයක් වෙනවා වුණ. ඒ නිසා එයත් ඇත්ත වශයෙන්ම අපිට බාධාවක් බවට පත්වන්නට පුළුවන්. ඒ නිසා ජනතාව මේ පිළිබඳව ඉතාම සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාවත ප්‍රදේශයේදී සිදු වූ තෙරපීමකදී තිදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ආධාර බෙදීම සංවිධානය කළ ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා එළඹෙන ජුනි 4 වෙනිදා තෙක් රක්ෂිත බන්දරාගාරගත කෙරුණා. මේ අතර එම සිද්ධියෙන් මියගිය කාන්තාවන් තිදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ මාලිගාවත්ත ඉස්ලාම් සුසාන භූමියේදී. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාවතේ නිවසකදී ඊයේ සිදු කිරීමට සූදානම් වූ ආධාර බෙදා දීමට අදාළ සම්පූර්ණ සිද්ධියේ CCTV දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. ඒ අනුව ආධාර ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් නිවසට පැමිණීම සිදුවන්නේ පස්වරු 12:43 සිටයි. පැමිණි පිරිස් අතර පුරබැදීම ආරම්භ වන්නේ 12:45ට පමණ. එහිදී තෙරපීමට ලක්වන කාන්තාවක් පිරිසක් විසින් එම ස්ථානයේ ඇති වෑන් රථයක් අසලට රැගෙන එනු ලබන්නේ මේ ආකාරයෙන්. ඒ දහවල් 12:52ට.
එහිදී එක් අයෙක් ඇයට වතුර ඉසින අයුරුද දක්නට ලැබෙනවා. නමුත් එම කාන්තාව එහි සිටියදීම ඇය පිළිබඳ කිසිදු අවධානයක් නොදක්වා විශාල පිරිසක් ආධාර ලබා ගැනීමේ පෝලිමේ සිටීම විමතියට කරුණක්. එමෙන්ම වෛරස ව්‍යාප්තිය පාලනයට ලබා දුන් කිසිදු උපදෙසක් කිසිවකුත් පිළිපදින අයුරුද දක්නට ලැබුණේ නැහැ. අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණෙන්නේ පස්වරු 12:59ටයි. එම ස්ථානයේ රැඳී සිටින පිරිස පොලිසිය විසින් විසිරුවා හරිනු ලබන්නේ මෙලෙසින්. ඒ අතර තවත් පිරිසක් වැටි සිටින කාන්තාව වටා රොක් වී බලා සිටින අයුරුයි මේ. පසුව පොලිස් නිලධාරීන් එහි තිබූ වෑන් රථයක් කැඳවා වැටි සිටින කාන්තාව මෙලෙස ඔසවා රථය තුළට ගනු ලබනවා. ඒ වන විට වේලාව දැක්වෙන්නේ පස්වරු 1 පසු වී විනාඩි 3ක් ලෙසයි. ඒ අතර පිරිසක් තවත් කාන්තාවක් ඔසවාගෙන මෙම වෑන් රථය තුළට ගන්නා අයුරුයි මේ. එම වෑන් රථය පස්වරු 1:06ට පමණ එම ස්ථානයෙන් පිටව යනවා. ඒ අතර පිරිසක් එහි තිබූ තවත් වෑන් රථයකට තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කරගනු ලබන්නේ මෙලෙසින්. ඔවුන්වද එම ස්ථානයෙන් රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එයින් රෝගීන් 3 දෙනෙක්ම ඇතුළත් කරද්දිම මිය ගොස් සිටියා. අනිත් රෝගීන් අතරින් එක් රෝගියෙක් ඉතා අසාධ්‍ය තත්ත්වයේ හිටියා. නමුත් අපගේ කාර්ය මණ්ඩලයේ ඉතා පරිශ්‍රමයක් යොදලා දැන් එම රෝගියාත් සාමාන්‍ය තත්ත්වයට හැරමින් පවතිනවා. එම කාන්තාව ඉතා වයසක කාන්තාවක්. ඇයව ඉතාම තදබල ලෙස පෑගීමට සහ තෙරපීමට ලක් වෙලා තියෙනවා. ඇය ප්‍රකාශ කරා මේ අවස්ථාවේදී සිද්ධ වෙච්ච පොර බැදීමක් වගේ දෙයක් අවස්ථාවකදී ඇය බිම වැටුණා කියලා. ඊට පස්සේ ඇගේ ඇඟ උඩට තව 50 දෙනෙක් විතර ඇදන් වැටුණා. ඊට පස්සේ කී දෙනෙක් පාගගෙන ගියාද කියලා හොයාගෙන හිතාගන්නත් බෑ කියලා තමයි කිව්වේ. මියගිය කාන්තාවන් 3 දෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ මාලිගාවත්ත ඉස්ලාම් සොසාන භූමියේදී. මේ අතර මෙම ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයා ඇතුළු අත්අඩංගුවට ගැනුණු 7 දෙනා එළඹෙන ජූනි 4 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මාලිගාවත්ත පොලිසිය විසින් ඔවුන් ඊයේ පස්වරුවේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන්ට එරෙහිව විශේෂයෙන්ම සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, ඒ වගේම අපරීක්ෂාකාරී ක්‍රියාවකින් තැනැත්තන්ට තුවාල සිදු කිරීම, ඒ වගේම නීති විරෝධී ජනරාශියක සමාජිකයින් ලෙස කටයුතු කිරීම, යම් වරදක් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, ඒ වගේම නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීම යන චෝදනා යටතේ අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරලා තිනවා. යම් කෙනෙක් මෙවැනි වරදවල් සඳහා වරදකරු වුවහොත් මේ සියලු වැරදි සම්බන්ධයෙන් අවුරුදු 10කට ආසන්න කාලයක බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකින් සහ දඩයකින් දඩුවම් කිරීමට අධිකරණයකට හැකියාව තියෙනවා. ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියක් බේරා ගැනීමට ගිය තරුණයෙකු ඊයේ දියගිලී ජීවිතක්ෂයට පත් වුණා. ආපදාවකදී උපකාර කිරීමට ಜಾති බෙහෙද නොමැති බව පසක් කරමින් දෙමළ ජාතික තරුණිය බේරා ගැනීමට කඩිනමින් ඉදිරිපත්ව මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ මුස්ලිම් ජාතික තරුණයෙක්. අවසානයේදී දිවි නසා ගැනීමට තැත් කළ තරුණිය බේරා ගැනුණේ සිංහල ජාතික පොලිස් නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන්. ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක් බේරා ගැනීමට ගිය පුද්ගලයෙක් ඊයේ දියගිලී ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගියේ ලිඳුල රත්නගිරි ජනපදයේ පදිංචි වී සිටි හමීඩ් රිස්වාන් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක්. දෙදරුපියෙකු වන ඔහුට 12 හැවිරිදි දියණියක් සහ 11 හැවිරිදි පුතෙකු සිටිනවා. තාත්තා ඇරට ගියා. තාත්තා කෙනෙක් වතුරේ ඉන්නවා දැකලා තාත්තා ඒක බලන්න ගිහිල්ලා තාත්තා වතුරට පැනලා එයාව ගන්න. ඊට පස්සේ තාත්තා එයාව
අරගෙන එද්දි තාත්තා ගිලිලා. පව් ඒ වුණාට ඉතින් හොඳ වැඩක් කරන්න ගිහිල්ලානේ. දුකයි මොනවා කරන්නද ඉතින්. වෘත්තියෙන් පෙදරේරු අත්උදව්කරුවෙකු ලෙස කටයුතු කළ රිස්වාන්ට දිවි අහිමිවීමත් සමග පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අද අහිමි වී ගිහින්. එයාගේ මේසන් වැඩෙන් ගන්න පඩියෙන් දැම්මම මේගොල්ලෝ ජීවත් වෙනවා. ඔව් වැසියෙක් ඉන්නවා කිරියසියෙක් එයා කිව්වේ වැඩ කරලා ගන්න කිව්වේ තමයි. එයාගේ නෝනා? එයා ගෙදර ඉන්නේ. අසාවක් නෑ. දරුවෝ ජීවත් වෙන්න මොන හරි උදව්වක් තමයි ඉල්ලන්නේ. ලොකු පිනක් එහෙම කරනවා නම්. ඒ අනුව දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට මනුසත් දෙරණ තීරණය කර තිබෙනවා. දේහය පිළිබඳ පශ්චාත් බරණ පරීක්ෂණය අද පෙරවරුවේ නුවරඑළිය මූලික රෝහලේදී සිදු කෙරුණු අතර දේහය අද පස්වරුවේ නිවසට ගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලිඳුල රත්නගිරි පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. මේ අතර සියදිවි ඩසා ගැනීමට තැත් කළ තරුණිය මේ වන විට ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඇයව බේරාගත් තලවක්කැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා අද රෝහලට පැමිණ තරුණියට අවවාද කළා. මිනිස්සු විදියට ප්‍රශ්න තියෙන එකක් අපි විසඳ ගන්න ඕනේ. තව විතර ප්‍රශ්නයක් ඇති නොවෙන්න. දැන් බලන්න ඔයා ඔය කරපු මොඩ වැඩේ හින්දා තව දරුවෝ දෙන්නෙකුට තමන්ගේ තාත්තා නැති වුණා. පිරිඳකට සැමියා නැති වුණා. ඉතින් ඔයාගේ දැන් ජීවිතේ අපි අපේ ජීවිත පරදුවට දාලා බේරලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාට අවවාදයක් කරනවා මෙතනින් එහාට ඔයාගේ ජීවිතේ ওই විදියට සුළුෙන් හිතන්න එපා. ඔයා අල්ලගත්තද යාව? අල්ලගත්තා මගේ. ඔව්. ඊට පස්සේ පල්ලයට ගිහින් මම උඩ තමයි ඉතින් මම පල්ලයට ගිහිල්ලා උඩට ආවා. ඔයසි මහත්තයා ඇවිල්ලා ටියුබ් එකකට ඔයාව දානවා මතකයිද ඔයාව? ඔව් ඒක විතරයි මතකයි. ඔයසි මහත්තයා කියලා දන්නවද? ඒ අතර තරුණියගේ දිවි බේරාගත් පොලිස් නිලධාරීන්ට තලවකැලේ ප්‍රදේශවාසීන් පිරිසකගෙන් උපහාර පිරිනැමුණා. වීතොග වෙළඳපොළට නිකුත් නොකර ගබඩා තුල රැස් කරගෙන සිටින වීමෝල් හිමියන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. මේ අතර වීමෝල් හිමියන් පවසන්නේ තමන් කිලෝවක් රුපියල් 55ක් වැනි මිලකට ගොවින්ගෙන් වී මිලදී ගන්නා නිසා පාලන මිල යටතේ සහල් අලෙවි කළ නොහැකි බවයි. රුපියල් 90ක පාලන මිලක් නියම කිරීමත් සමග ගත වූ දින කිහිපයේදීම වෙළඳපොලේ නාඩු හා සම්බා සහල් වර්ගවල අඩුවක් දක්නට ලැබුණා. මෙවන් පසුබිමක පනවා තිබෙන පාලන මිල ඉක්මවමින් ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන්නේ දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් කරමින් සිටිනවා. ඒ අනුව පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමට අද රැගෙන විත් තිබූ සහල් තොගයක් පිටකොටුව පස්වන හරස් වීදීදී සිය භාරයට ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. මෝල් හිමියන්ට ඒ වගේම වී තොග රැස් කරන සියලුම දෙනාට ඒ වී තොග රැස් කරන් ඉන්නවා නම් වෙළඳපොළට මේ අවස්ථාවේ සහල් බවට පරිවර්තන කරලා ජනතාවට පාරිභෝජ්‍ය සඳහා නිකුත් කළ යුතුයි. නැත්තම් අධිකාරියේ පනත අනුව ඔවුන් සම්බන්ධයෙන් අපගේ නීති මාර්ගයෙන් අනිවාර්යෙන් කටයුතු කරනවා. මෙවන් පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගනු ලබන හේයින් තමන්ට පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි. පහුගිය දවස්වල අපිට රුපියල් 98කට තිබ්බ සහල් මිල එකපාරම රුපියල් 90 දක්වා රජය විසින් පහත හෙළුවා. ඒ අතරතුරේ අපේ සහල් මෝල් හිමියන් පහුගිය මාස කන්නේ වී රුපියල් 50 යන මිලට මිලදී අරගෙන ගබඩා කළා. රුපියල් 50කට වී කිලෝ එකක් මිලදී ගත්තාම අපිට හාල් කිලෝ එකක සම්පූර්ණ වියදම රුපියල් 90ක් වෙනවා. එතකොට දැන් පවතින පාලන මිල රුපියල් 90යි. ඒ මිලට අපිට කෙසේවත් දීමට හැකියාවක් නැහැ රුපියල් 90 යන මිලට. ඊට වඩා තියෙන ගැටලුව අද වෙනකොට වී රුපියල් 55 දක්වා වී මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව සහල් නිකුත් කරන්න ගියොත් වෙළඳපොළට රුපියල් 100 ඉක්මවා සහල් මිලකට යන්න සිද්ධ වෙනවා. රජයෙන් ඉල්ලා සිටින්නේ නැවත පසුගිය කාලේ තිබුණු සහල් මිල රුපියල් 98 සහල් මිලටවත් අඩුම වශයෙන් මේක තියන්න. මේ අවස්ථාවේ වෙලා තියෙන අපිට මේ පාඩුව දරා ගන්න බැරි නිසා අපෙන් නිකුත් වෙන සහල් ප්‍රමාණය ඉතාමත් සුළු වශයෙන් තමයි නිකුත් වෙන්නේ. ඒක තමයි වෙළඳපොලේ සහල් හිගිය මේ පැතිරෙන්නේ. කෙසේ වෙතත් ගොවින් පවසන්නේ වීමෝල් හිමියන් තම වී මිලදී ගත්තේ රුපියල් 46ක් වැනි මිලකට බවයි. ගිරිතලේ ව්‍යාපාරයේ තුල තිබිච්ච සෑම බියක්ම අපි විහිම්ම ගිහින් දුන්නා වීමෝල් හිමියන්ට වික්කා කිලෝ එක රුපියල් 46 ගානේ වගේ මත වෙන වී මිටියකට කොහොමද රුපියල් 3000ක් විතර තමයි ලැබුණේ. ඉතින් හාල් හිගයක්
නැති වෙන්න වීහිගයක් තියෙන්න ඕනනේ. එහෙම වෙන්න බෑ. එතකොට දැන් කොයි කාලෙද අලෙවි කරේ? අලෙවි කරේ මාර්තු මාසේ. ඔව් මාර්තු මාසේ අග කොහොම හරි අවුරුදු දවස් කිට්ටු කරලා තමයි මිනිස්සු ඔක්කොම වී ටික දුන්න. අසල් නෙලපු ගමන් ගොයියෝ ඔක්කොම වී කුඹුරු වලින්ම පැටවුවා. ලොකු මෝල් හිමියන්ට තමයි දුන්නේ. ගොයියෝ ගාව මේ වෙලාවේ තියාගත්තේ කෑමට වී විතරයි. එතකොට නාඩු හාල් හිඟයක් තියනවා කියලා කියන්න බෑ. මේ ගිරිතලේ සංවිධානය යටතේ ඔක්කොම වැඩ කරේ නාඩු වී. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මහමැතිවරණයේ කල් දැමීම සඳහා දරන උත්සාහයට මැතිවරණ කොමිසමද හවුල් කරගෙන ඇතැයි ආණ්ඩුවේ මහජන නියෝජිතින් චෝදනා කරනවා. අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ පිළිබඳව සහ පක්ෂ අර්බුද ගැන මෙලෙස අදහස් පළ වුණා. ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එක්කෙනෙක් බලාගෙන ඉන්නේ. සමහරව ආරාධනා එනකම් බලාගෙන ඉන්නවා. අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නැහැ. කිරියල්ල මහත්තයෝ ඔබතුමාට මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රෙද්දක් ඇඳගෙන ඔය කතාව කියන්න බෑ. රෙද්ද ගලවගෙන කිව්වොත් රටේ මිනිස්සු කතාව විශ්වාස කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිහිලා ඒක එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා තමුන්නාන්සේට සභා නායකකම හම්බුන්නේ නැහැ කියලා අපේ හිටපු අගමැතිතුමා පරිගන්න සමගි බලකට ගිහිලා ඒ වගේ ප්‍රකාශ කරන එක තමුන්නාන්සේ සම්පූර්ණ වැරදි. තමුන්නාන්සේ ගිය පාර අමාත්‍යාංශයේ ඇමති වෙලා හිටිද්දි තමුන්නාන්සේගේ අමාත්‍යාංශයේ ඔක්කොම රැටි එක තමුන්නාන්සේ දුව කරපු වැඩක් නැහැ. සමගි බලවේග කියලා බලවේග හදාගත්තා. ඒ බලවේගයෙන් එක්සත් ජාතික ආදරය කරපු අය නෙමෙයි ඉන්නේ. ඒ ඉන්නේ එක්සත් ජාතික පාවා දීපු, එක්සත් ජාතික කුඩු කරන කොන්ත්‍රාත් කරපු, මේකේ ඇඟේ ගෑවෙන්න කැමති නැති, මේකේකින් දෙකක් බොන්න කැමති නැති. ඒ වගේ අය එක්සත් ජාතික පක්ෂේ වැඩෙන්න දෙන්නේ නැහැ. පක්ෂේ බලය බලාත්කාරය කරවද අල්ලන්න දෙන්නේ නැහැ. නෑ. මේ ඉන්න ඩීල්කාරයින්ගෙන් මේ පක්ෂය බේරගෙන මේ මැතිවරණයෙන් පස්සේ අපි සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගන්නවා මේ ඉන්න ඩීල්කාරයෝ ටික නැතුව. අපි එක්සත් ජාතික පක්ෂය ඇතුළට අපි යනවා. එක්සත් ජාතික පක්ෂය අය කඩාරිගේ අය පැත්තට ඇඟිලි දික් කරනවා. ඒගොල්ලෝ මේ පැත්තට ඇඟිලි දික් කරනවා. එක එක බලල්ලක් දාලා කන්ද කල් දාවන්න තමයි එක්සත් ජාතික පක්ෂයත් සමගි බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු හොරගහන විපක්ෂයේ කටයුතු කරන්නේ. කොරෝනාස්සේ මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ල කන්ද ඉන්න විපක්ෂයක් තමයි අද ඉන්නේ. පළාත් සභා ඡන්දය අද වෙනකන් තිබ්බේ නැහැ. මහා මැතිවරණේ අපි රටේ ජනතාව දීලා තියෙනවා. දැන් ස්වාධීනයි කියන මැතිවරණ කොමසමේ සමහර සමාජික කොමද කටයුතු කරන්නේ. ඡන්ද දුන්නාම උසාවිය කියලා නැතර කරන්න හදනවා. ඡන්ද දුන්නේ නැත්නම් කියනවා ඒකාධිපතියෙක් ඇවිල්ලා කියලා. මේ මාස දෙක මිනිස්සු ඉර කළා අමාරුවට දාන රස්සාව නැති කළා රැකී ආරක්ෂා විතරක් අද ලක්ෂ 10කට වැඩි නැති වෙලා තියෙනවා. මේ තත්ත්වයට පත් කරන්න ආණ්ඩුවක් කියන්නේ අපි දැන්ටමත් අධිකරණයට ගිහිලා අපි ඉල්ලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වෙන්නේ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඇති කර දීම. දැන් මේ අය උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනවා කියලා ඡන්දය පැවැත්වීම දිනෙන් දින කල් දාන්න අවශ්‍ය කූට උපක්‍රම සිද්ධ කිරීම තමයි පේන්නේ. එතන මැතිවරණයක් පැවැත්වීමට තියෙන නොහැකියාව නෙවෙයි තියෙන්නේ. මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ කියලා මැතිවරණ කොමිසම විශ්වාස කරනවා. ඒ හින්දා මැතිවරණ කොමිසමෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා ඔවුන්ට පැවරී තියෙන බලතල මේ රටට විරුද්ධ බලවේගයන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක කරන්න හදන්න එපා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොම්බ සබන්. පාස්කු ඉරිදා කොළඹ කිංස්බරි හෝටලේ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු සතුව බැංකු ගිණුම් 32ක් පැවති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණකීර්තිසිංහ මහතා අද කොමිසම හමුවේ ප්‍රකාශ කළේ කිංස්බරි ප්‍රහාරකයා සහරාන් හෂීම්ගේ රියදුරා ලෙසද කටයුතු කර ඇති බවයි. ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද පෙරවරුවේ කැඳවා තිබුණේ කිංස්බරි හෝටලේ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණකීර්තිසිංහ මහතායි. ඔහු ප්‍රථමයෙන් කොමිසමට පැවසුවේ හෝටලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව බෝම්බකරු මොහමඩ් අසම් මොහමඩ් මුබාරක් ලෙස හඳුනාගත් බවයි. ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ ඔහු රතු පැහැති මෝටරතයකින් හෝටලයට පැමිණ ඇති බව පැවසූ සාක්ෂිකරු ඊට අදාළ CCTV දර්ශන කොමිසමේ විනිසුරුවන් හමුවේ ප්‍රදර්ශනය කළා. එලෙස පැමිණෙන බෝම්බකරු හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් වෙත ගොස් එහි කෙළවරේම ඇති කවුන්ටරයෙන් තොරතුරු විමසන ආකාරයත් ඔහු එලෙස සිදු කරන්නේ CCTV කැමරාවලින් වසන්වීමේ අරමුණින් බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළා. කොමිසම විමසුවේ ඔහු හෝටලයට පැමිණෙන විටත් ඔහු සතුව පුපුරන ද්‍රව්‍ය පැවතියේද යන්නයි. හෝටලයට පැමිණෙන විටත් පුපුරන ද්‍රව්‍ය ඔහු සතුව පැවති බවත් බෝම්බකරු හෝටලයට ඇතුළු වන විට ශරීර පරීක්ෂාවක් හෝ ගමන්මළු පරීක්ෂාවක් සිදු නොකළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවා. පසුව බෝම්බකරු හෝටලේ 8 වන මහලේ පිහිටි කාමරයකට ගොස් තිබුණු බවයි සාක්ෂිකරු සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ එදිනම රාත්‍රී 8:59ට පමණ බෝම්බකරු හෝටලයෙන් පිටතට යන බවත් එහිදී ඔහු හෝටලයට රැගෙන ආ බෑගයේ වෙනුවට වෙනත් බෑගයක් පිටතට රැගෙන යන ආකාරය නිරීක්ෂණය කළ බවයි. පසුව බෝම්බකරු ගාලු මෝදර දෙසට ගොස් කුලි
රථයක නැගී කොළොන්නාවේ සුපිරි වෙළඳසැලකට රාත්‍රී 9:25ට පමණ ගොස් ඇති බවද යසස් වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවා. එම වෙළඳසැලෙන් ආහාර සහ බීම වර්ගයක් මිලදීගෙන ඔහු පදිංචිව සිටි කොළොන්නාව ජයන්ති මාවතේ කුලී නිවසට පාගමනින්ම ගොස් බිරිඳ සහ දරුවා හමු වී ඇති බවත් සාක්ෂිකරු කියා සිටියා. බෝම්බකරු මීට පෙර ග්‍රෑන්ඩ් පාස්, පානුදුර, මට්ටක්කුලේ සහ දෙමටගොඩ යන ප්‍රදේශවලද කුලී පදනම මත නිවස්වල රැඳී සිට ඇති බව අනාවරණ වී තිබෙනවා. පැය 1:00ක පමණ කාලයක් සිය නිවසේ රැඳී සිටි බෝම්බකරු තිරොද්ද රථයක නැගී නැවත කිංස්බරි හෝටලය වෙත පැමිණ ඇත්තේ කළු පැහැති අත්බෑගයක්ද සහිතව බවයි සාක්ෂිකරු පැවසුවේ. සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ බෝම්බකරු කිංස්බරි හෝටලයට පළමුවරට පැමිණීමට පෙර පානුදුර නගරයේ රැඳී සිට ඇති බවයි. මෙම බෝම්බකරු පානුදුරේ ප්‍රදේශයෙන් ආරක්ෂිත නිවසක් සහ වෑන් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබූ බවද සාක්ෂිකරු කියා සිටියා. මෙවැනි දේ සඳහා බෝම්බකරුට මුදල් ලැබුණේ කෙසේදැයි කොමිසම ප්‍රශ්න කළා. මෙම බෝම්බකරුගේ නමට බැංකු ගිණුම් 32ක් තිබී ඇතැයි මේ වන විට අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳ මේ වන විටත් විමර්ශන සිදු කරන බවයි යසස් වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේ. එමෙන්ම මොහු වෘත්තීන් පාවහන් නලවිසලක් පවත්වාගෙන ගිය බවත් ඉන් බොහෝ දෙනෙකුට ණය වී ඇති නිසා ඔහු 2018 වර්ෂයේ සිට සමාජයෙන් වසන් වී කල්ගත කර ඇති බවද වාර්තා විනයි සාක්ෂිකරු කොමිසමට පැවසුවා. බෝම්බකරු සහරාන් සමග සම්බන්ධ වූයේ කෙලෙසකදැයි කොමිසම විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ බෝම්බකරු කලකට පෙර සහරාන්ගේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබූ බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර කාත්තාංකුඩිය සිදු කළ යතුරුපැදිය පුපුරවා හැරීමේ පෙරහුරුවටද මෙම බෝම්බකරු සහභාගී වී තිබුණු බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් වර්ණ කීර්තිසිංහ මහතා කොමිසමට ප්‍රකාශ කළේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. තවත් පුවත් කිහිපයක් දැන්. භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ කැඳවීමක් අනුව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ මහතා ඉන් පිටව ගියේ පැය 4කට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි. හෙට උදැසන 8ට FM දෙරණ ඔස්සේ විකාශය වන අපි නොදන්න රේඩියෝ වැඩසටහන මෙහෙවනු ලබන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අපි නොදන්න රේඩියෝ දෙරණ FM සමග සෙනසුරාදා උදෑසන අපි හමු වෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.